හොඳයි මම අද කතා කරන්න යන්නේ 2020 A level general English paper එකේ තුන්වන ප්‍රශ්නය. ඒ කියන්නේ පළවෙනි කොටසේ තුන්වන ප්‍රශ්නය. අපිට මේ ප්‍රශ්නෙන් කියන්නේ underline the correct word or phrase from those given within brackets to fill in the blanks in the following text. ඒ කියන්නේ පහත දී ඇති ඡේදයේ හිස්තැන් පිරවීම සඳහා වරහන් තුල දී ඇති නිවැරදි වචනයට හෝ වාක්‍යාංශය යටින් ඉලක්ක අඳින්න කියලා. දැන් මේ වගේ ප්‍රශ්න වලදී ඔයාලට පැහැදිලිව කියනවා අන්ඩර්ලයින් කියලා. ඔයාලට ඒක බෝල්ඩ් වලින් දීලා තිනවා. ඒ කියන්නේ තද කළුවකට දීලා තිනවා අන්ඩර්ලයින් කියලා. ඒ කියන්නේ ඔයාලා මේක හිස්තැන් පුරවද්දී මේක යටින් ඉරක් ගහන්න විතරයි අවශ්‍ය. දැන් ඔයාලා මේක දැන් ඉර ගහන වෙනුවට හිස්තැනේ මේ වචනේ ලියුවා කියමුකෝ. නිවැරදි උත්තරේ වුණත් හිස්තැනේ මේ හිස්තැනේ ලිව්වොත් ඔයාලට ලකුණු ලැබෙන්නේ නැහැ. ඒක තමයි මෙයාලගේ රූල් එක. ඒ කියන්නේ පේපරේ ස්ට්‍රක්චර් එක හැමෝනේ. එයාලා දෙන ඔප්ෂන් වලට තමයි අපි කටයුතු කරන්නේ. දැන් අපි එයාලා දෙනවට බාහිරින් කටයුතු කරොත් ඒගොල්ලෝ අපේ ලකුණු දැන් මේකට දැන් 10ක් තියෙනවනේ. ලකුණු 10ම කපනවා. ලකුණු 10ම කියන්නේ නිවැරදි වුණත් ඒ 10ම අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා හොඳට අපි මේ ඉන්ස්ට්‍රක්ෂන් ටික කියවන්න ඕනේ. ඒක අන්ඩර්ලයින් නම් අන්ඩර්ලයින් කරන්න තමයි තියෙන්නේ. අන්න ඒ විදිහට අපි හොඳට ඒ ටික කියවලා තේරුම් ගන්න ඕනේ. ඒ වගේම මේ ප්‍රශ්නය පාදක වෙලා තින්නේ අපි මොකද A level general English text book එකෙන් තමයි මේක අරගෙන තින්නේ. මම හිතන්නේ තුන්වෙනි පාඩමෙන් තමයි මේ relationships කියන පාඩම ඒ කොටසෙන් තමයි මේ ඡේදය අරගෙන තියෙන්නේ. දැන් බලන්න එතකොට text book එක ආශ්‍රිතවත් මේ වගේ ප්‍රශ්න අපිට ලබා දෙනවා පේපර් එකේ. ඒ නිසා text book එකේ සමහර වැදගත් පාඩම් අපි ඉගෙනගෙන යන එක අපිට ගොඩක් වැදගත් වෙනවා. හරියට අපි දැන් ඡේදයට ගිහලා බලමු මොනවද උත්තර කියලා. මේක මුලින්ම කියනවා relationships can be described as the connections we share with blank people. බලමු. relationships can be described as කියන්නේ අපිට මොනවද සම්බන්ධතා හඳුන්වන්න පුළුවන් මෙන්න මේ විදිහට connections we share with. ඒ කියන්නේ සම්බන්ධතා අපි උවමාරු කරගන්න with blank people. කාත් එකද with මෙතන තියෙනවා another කියන්නේ තවත් කෙනෙක් සමග another. එහෙම නැත්නම් other ඒ කියන්නේ අනිත් අය සමග නැත්නම් much කියන්නේ බොහෝ මිනිසුන් සමග. එතකොට මේ සම්බන්ධතා අපි උවමාරු කරගන්න කාත් එකද? තව විශාල පිරිසක් ඉන්නෝනේ. එතකොට අපිට මෙතන හැබැයි ගැළපෙන එකනේ අපි දැන් ගන්න ඕනේ. එතකොට අපිට මෙතන much ගන්න බෑ. much people කියලා එහෙම ගැළපෙන්නේ නැහැ. ඒ නිසා අපිට ගන්න පුළුවන් කො another නැත්නම් other. අපිට connection we share with another people. තවත් මිනිසෙකුද නැත්නම් other peopleද? කියන්නේ බොහෝ පිරිසක් විතර. other කියද්දී another වලට වඩා වැඩි. එතන ලොකු කොටාසයක් ආයතන. එතකොට අපිට ගලප ගන්න පුළුවන් the connections we share with other people. කියන්නේ අපි සම්බන්ධතා අපි අනිත් මිනිසුන් සමග පවත්වන සම්බන්ධතා කියලා අපිට ඒක හඳුන්වන්න පුළුවන්. ඒකට ගැළපෙන මේක වෙන්නේ other people. හරි. දැන් අපි බලමු ඊළඟ එක. throughout our lives. කියන්නේ අපේ ජීවිත හරහා අපේ ජීවිතවල we form අපි ගොඩනගා ගන්නවා blank kinds of relationships with many people. කියන්නේ බොහෝ කියන්නේ kinds of relationship සම්බන්ධතා වර්ග බොහෝමයක් with many people. ඒ කියන්නේ මිනිසුන් ගොඩක් සමග. එතකොට ඒක blank එකේ දීලා තියෙනවා magnificent, different, huge. අපි බලමු දැන් ඒ ටික දාලා we form magnificent kinds of. කියන්නේ magnificent කියන්නේ අනර්ග. අපි ගොඩනගා ගන්නවා අනර්ග සම්බන්ධතා. අනර්ග සම්බන්ධතා වර්ග සම්බන්ධතා. ඊට පස්සේ අනිත් එක කියනවා different විවිධ. ඊට පස්සේ huge කියන්නේ මොකද විශාල. දැන් ගත්තොත් we form different kinds of relationships. different කියන්නේ අපි ගොඩනගා ගන්නවා විවිධ සම්බන්ධතා. එතකොට මේකට ගැලපෙන උත්තර වෙන්නේ different. අපිට magnificent වත් huge වත් එතනට ගැලපෙන්නේ නැහැ. එතකොට නැවත උත්තරේ මම කියනවා we form different kind of relationship. අපි විවිධාකාරයේ සම්බන්ධතා ගොඩනගා ගන්නවා බොහෝ මිනිසුන් සමග. හරි. දැන් අපි ළඟට යමු. The first and the blank relationships we form are usually with our parents and other family members. The first and the first කියන්නේ පළමු සහ the first and the blank ඉදිරියට තියෙන අපිට closing ළඟ close වඩා ළඟ closest ළඟම the එක්ක මොකද සුපර්ලටිව් වාක්‍යයක් තමයි මෙතන එන්නේ. එතකොට කොහොමද එන්නේ?
the first and the closest relationships. හරිද? the first and the closest. කියන්නේ පළමු සහ ළඟම වෙන්න ඕනේ. සමීපතම උත්තරේ ඉන්න ඕනේ. the first and the closest relationships we form. ප්‍රථම සහ ළඟම අපි ගොඩනගා ගන්නා සම්බන්ධතා are usually සාමාන්‍යයෙන් with our parents අපේ දෙමව්පියන් සමග සහ other family members එන වෙනත් පවුලේ සමාජිකයන් සමග. ඒ කට්ටිය එක්ක තමයි අපි පළමු සහ සමීපතම සම්බන්ධතා පවත්වන්නේ. ඊළඟට කියනවා we continue to form new relationships throughout our life. අපි පටන් ගන්නවා කියන අපි ආරම්භ කරගෙන යනවා to form new relationships throughout our life. අපේ ජීවිත හරහා විවිධාකාරයේ සම්බන්ධතා පවත්වාගෙන යන අපි පටන් ගන්නවා. ඊළඟ ඡේදය දෙනවා. ඊළඟ ඡේදය කියනවා the close bonds කියන්නේ සමීප කියන්නේ බැඳීම්. the close bond blank කියනවා share with our friends can be formed as children, as teenagers or as adults. The close bonds the සමීප කියන්නේ සමීප බැඳීම් share with කාත් එක්ක the close bond us share with us කියන්නේ අපිට බෑ we share with අන්න ඒක නම් ගැලපෙනවා ourselves අපිම දැන් බැඳීම් අපිම කියන්නේ share කරගන්න ඒක ගැලපෙන්නේ නැහැ. දැන් මෙතන ගන්න වෙන්නේ the close bonds we share with we අපි ද කියන්නේ සමීප සම්බන්ධතා අපි හුවමාරු කරගන්න with කාත් එක්කද with සමග කියන්නේ අපි තමයි මෙතන ඉන්නේ the close bonds we share with our friends අපේ යාළුවන් සමග can be formed as කියන්නේ when කියන්නේ පරිවර්තනය can be formed as children ළමයින් විදියට as teenagers නවයෝන් වේ ඒ කියන්නේ ඕගොල්ලෝගේ වයසේ as teenagers or as adults නැත්නම් වැඩිහිටියන් විදියට you have probably made කියන්නේ you have probably made ඔයාලා බොහෝ දුරට නිර්මාණය කරගෙන තියෙනවා දැන් හදාගෙන තියෙනවා a little much many close friends in your primary school. ඔයාලා ගොඩක් දුරට හදාගෙන තියෙනවා a little කියන්නේ ටිකක් නේද? ටිකක්. ඊට තියෙනවා much ගොඩක් කියන්නේ much කියන්නේ කොහොමද? සමාන එක ගණන් කළ නොහැකි ප්‍රමාණය තමයි much කියන්නේ. ඊට පස්සේ many කියන්නේ ඒත් ගොඩක්. නමුත් ඒක ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා many. එතකොට කොහොමද දෙන්නේ ඒකට? ඒකට ගන්න පුළුවන් අපිට you have probably made many close friends in your primary school. ඔයාලා බොහෝ දුරට නිර්මාණය දෙනවා ගොඩක් ළඟ යාළුවෝ in your primary school. මේක a little කියන්නේ චුට්ටක් much කියන්න අපිට මෙතන හැකියාවක් නැහැ. නමුත් many තමයි මෙතනට ගැලපෙන්නේ. close friend in your primary school. අනවත කියන you have probably made many close friends in your primary school. හරිද? හරි. අපි දැන් ඊළඟට you may have even made close friends in your present class. You may have even made close friends in your present class. ඔයාලට දැනට ඉන්න පන්ති වලත් you may have made ඔයා ඇති කරගෙන තියෙනවා ළඟම සමීප යාළුවෝ in your present class. ඔයාලගේ සාමාන්‍ය දැන් ඉන්න පන්ති වලත් දැන් ඔයාලට ඇත්තටම පන්ති වලත් ඔයාලා ඉන්නෝනේ ළඟම යාළුවෝ සෙට් එකක්. අන්න ඒක තමයි මේ කියන්නේ. ඊට පස්සේ blank එක ඇතුළේ තියෙනවා in order that after as if you leave school too. මේ කියන්නේ you leave school too. ඔයාලා පාසල හැර ගියත්. එතන කියන්නේ ඔයාලා පාසල හැර ගියත් කොහොමද? in order that කියන්නේ මොකද්ද? හේතුවෙන්. ඔයාලා පාසල හැර ගිය හේතුවෙන් බෑ. after you leave school. අන්න ඒක නම් පුළුවන්. as if කියන්නේ වාගේ. ඒකට අපිට මෙතන ගැලපෙන විදිහට දාන්න පුළුවන් කෙලින්ම after you leave school too. ඔයාලා පාසල හැර ගියායිනුත් පසුවත්. හරිද? ඔයාලා පාසල හැර ගියායිනුත් පසුවත් අනික උත්තරේ ඉන්නේ after. you will continue to make friends. ඔයාලා පටන් ගන්නවා. ඒ කියන්නේ ඔයාලා ඒක එතනින් ඔයාලගේ යාළුකම් නවතින්නේ නැහැ. ඔයාලා නැවත පටන් ගන්නවා මොනවද? you will continue to make friends. ඔයාලා යාළුවෝ හදාගෙන පටන් ගන්නවා. blank එකේ දෙනවා whether neither both you go for higher education or for a job. ඔයාලා වැඩිදුර අධ්‍යාපන හදාරන හෝ රැකියාවක් සඳහා පිටත් වුණොත් ඔයාලා යාළුවෝ නිර්මාණය කරගන්න නැත්නම් එකතු කරගන්න පටන් ගන්නවා.
ඒ කියන්නේ අපේ යාළුවෝ අපේ ජීවිතේ යාළුවෝ කාලෙන් කාලට වෙනස් වෙනවා. අනිත් වගේ තමයි මෙතන ඔයාලා ජොබ් එකකට ගියත් උසස් අධ්‍යාපනයට ගියත් එතන වෙන වෙනම යාළුවෝ හැදෙනවා. ඒක තමයි මෙතන කියන්නේ. එතන මෙතන ගන්න වෙන්නේ. Could make friends weather කියන්නේ weather කියන්නේ මොකද්ද? කියන්නේ එතන වෙද පුළුවන් වෙන්න ඇතත් නැත ඇද්ද නැද්ද වගේ වෙද නීද කියන්නේ එකක්වත් නැහැ. එතකොට ඊළඟ කියනවා both you go. ඔයාලා දෙකටම ගියොත් දැන් මොනවත් මෙතන එක හිම අදහස ගන්න බෑ මොකද continue to make friends both you go for higher education or for a job. මෙතන තියෙන මොකද්ද ඕ කියනවා. ඕ කියන්නේ දෙකෙන් එකක්. තේරෙනවද? එතකොට දෙකකින් එකක්. එතකොට දෙකකින් එකක් ගද්දි අපිට both දාන්න බෑ. මෙතන කියනවා for higher education or for a job. ඒ කියන්නේ අලා උසස් අධ්‍යාපනයට හෝ වෙනත් ජොබ් එකක් ගන්න. එතකොට අපිට both ගන්න තිබ්බ මෙතන higher education for a job තිබ්බනම් both ගැලපෙනවා. එතකොට මෙතන both ගන්න බෑ මොකද O තියෙන නිසා. එතකොට මෙතන ගන්න වෙන්නේ continue to make friends whether you go for higher education or a job. ඔයාලා උසස් අධ්‍යාපනය නැත්නම් ජොබ් එකකට ගියාම ඔයාලට පුළුවන් වෙන යාළුවා හදාන්න. එතකොට මෙතන උත්තරේ වෙන්නේ whether. අපි ඊළඟ බලමු. an important කියන්නේ විශේෂයෙන්ම කියන විශේෂ හේතුවක් වෙනවා an important blank of our life as we grow older is the close relationships that we form with our life partners. ඒ මොකක්ද කියන්නේ? an important ඉතා වැදගත් section කියන්නේ මොකද? ඒ කියන්නේ part කියන්නේ අංශයක්. tuition කියන්නේ අංශයක්. එතකොට part කියන්නේ මොකද්ද? part කොටස. an important section. අපි ඒව ගන්න පුළුවන් කොහෙද? රාජකාරී මට්ටමෙන් නම් section division වගේ ගන්න පුළුවන්. මෙතන අපේ ජීවිතය සම්බන්ධ උඩ අපිට ගන්න වෙන්නේ an important part. අපේ ජීවිතේ වැදගත් තව වටිනා කොටසක් ලෙස as we grow older අපි කියන්නේ වයසින් වැඩි වෙනවත් සමගම the closest relation that we form. ඒ කියන්නේ අපේ සමීපතම කියන්නේ ළඟම අපි සම්බන්ධතා ගොඩනගා ගන්නවා කාත් එක්කද? with our life partner. with our life partner අපේ ජීවන සහකරුවන් හෝ සහකාරියන් සමග. ඊට කියනවා they are blank rarely probably occasionally the most intimate of all relationships. ඒ කියන්නේ own හඳුනන්න පුළුවන්. they are ඔය කියන්නේ own කවුද? life partners. they are rarely මොකද්ද? කලාතුරකින්. දැන් මේක තේරුම තමයි own තමයි මොකද්ද? most intimate කියන්නේ මොකද්ද? most intimate කියන්නේ සමීපතම වඩා සමීපතම වෙන්නේ එයාලලු. they are rarely කලාතුරකින් ගැලපෙන්නේ නැහැ. probably අන්න ඒක නම් පුළුවන්. they are probably බොහෝ දුරට. occasionally ඉඳහිට නෑ. මෙතන කියන්නේ මොකද්ද? they are probably එයාලා තමයි බොහෝ දුරට the most intimate වඩාත් සමීපතම of all relationships අනිත් සියලු සම්බන්ධතාවයන්ගෙන් වඩා සමීප සම්බන්ධතාවය මොකද්ද? life partners ලා. අන්න ඒක තමයි මෙතන කියන්නේ. එතකොට මේක උත්තරේ එන්නේ probably. ඊට පස්සේ කියනවා according to some cultures. කියන්නේ සමහර සංස්කෘතින් වලට අනුව this is described as falling in love. මේ හඳුන්වන්න පුළුවන් falling in love. කියන්නේ ආදරයෙන් වේලීම කියන්නේ ආදරයක් ඇතිවීම කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අපි ආදරය කරලා ඇති කරගන්න සම්බන්ධතාව කියලා තමයි මෙතනින් කියන්නේ. ඊට පස්සේ කියනවා according to such cultures. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ වෙන සංස්කෘතින් වලටත් අනුව one must be in love in order to marry. ඒ මොකද්ද? පුළුවන්. ඒ කියන්නේ සමහර කල්චර්ස් වල ආදරයක් ඇති වෙන්නේ නැහැ. නමුත් එයාලා මොකද්ද විධානයක් දීලා තමයි ඒ සම්බන්ධතාව ඇති කරන්නේ. ඒක තමයි මෙතන කියන්නේ. according to such cultures one must be in love in order to marry. සමහරට එයාලට විධානයක් දෙන්න පුළුවන් marry කරන්න කියලා. ඊට පස්සේ කියනවා blank එකක් දීලා therefore as a result however. therefore මොකද්ද? එම නිසා as a result ප්‍රතිඵලයක් ලෙස however කෙසේ වෙතත් however according to some other cultures. කියන්නේ මෙතනින් අනුව අපිට ගන්න වෙන්නේ මොකද්ද? එම නිසා ගන්න බෑනේ. එම නිසා therefore නම් ගලපෙන එක as a result ප්‍රතිඵලයක් ලෙස however කෙසේ වෙතත් නේ. එතන තමයි ගලපෙන්නේ. however කෙසේ වෙතත් according to some other cultures. කෙසේ කොහොම වුණත්
සමහර කල්චර්ස් වලට අනුව කියන්නේ සමහර සංස්කෘති වලට අනුව marriage can precede love. නේද? marriage can precede love. සමහර කල්චර්ස් වලට අනුව විවාහය ප්‍රේමයට පෙර සිදු වෙන්න පුළුවන්. ඒ විවාහය ආදරයට පෙර සිදු වෙන්න පුළුවන්ලු. ඒක තමයි මෙතනින් කියන්නේ. ඔන්නෝම තමයි ඒකේ ආන්සර්ස් ටික එන්නේ. බොහෝ දුරට මේ වගේ ප්‍රශ්න වලදී මොකද්ද කරන්න ඕනේ? හොඳට ඉංග්‍රීසි සෙන්ටෙන්ස් එක කියවලා සම්පූර්ණ අවබෝධය ඔළුවට දාගන්න. දැන් අපි සෙන්ටෙන්ස් එක කියවම ඒ සෙන්ටෙන්ස් එක මුලින්ම ගන්න. ඒකේ තේරුම් බලන්න. සාමාන්‍ය වල තේරුම් ගන්න හැකියාවක් තියෙන මට්ටම තියෙන්න බලන්න. ඊට පස්සේ බලන්න එක එක පදේ දාලා බලන්න. දැන් අපි ගත්තොත් the first and the closing, the first and the closer relationship, the first and the closest relationship අනේ වගේ දාලා පොඩ්ඩක් try කරලා බලන්න වඩාත්ම ගැලපෙන එක. يعني අපහසු එකක් තිබුත් ඒ වගේ try කරලා දාලා බලන්න. සමහර විට ඔයාලට ඒ වචනේ මලගෙන පුළුවන් මේක ගැලපෙන්නේ නැද්ද කියලා. මම කියන්නේ මේක ගොඩක් අමාරු අයට. ඒක පොඩ්ඩක් try කරලා බලන්න පුළුවන්. බොහෝ දුරට මේ වගේ ප්‍රශ්න දැනගෙන යද්දී අපිට සිංහල තේරුම ගලපා ගන්න පුළුවන් නම් වචන එක ගොඩක් දුරට මේක ලේසි. හරියන අපි දැන් හතරවෙනි ප්‍රශ්නේ ගිහිල්ලා බලමු. හතරවෙනි ප්‍රශ්නේ අපිට කියනවා underline the most appropriate word from those given within brackets. ඒ කියන්නේ වරහන තුල දියදී වචන වලින් වඩාත්ම ගැලපෙන වචනේ යටින් ඉරක් අඳින්න කියලා. මේක අපේ vocabulary check කරන ප්‍රශ්නයම සාමාන්‍යයෙන් කියන්නේ අපේ වචන මාලා සම්බන්ධව කොහොමද භාවිතය කියලා වගේ හොයන්න තමයි මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ. කියන්නේ අපිට කොහොමද වචනේ අග කොටසක් වගේ දාලා නැත්නම් වචනේ කොහොමද අපි ගලප ගන්න කියන්නේ ඒවට ඊට සමාන වඩාත් most appropriate කියන්නේ මොකද වඩාත් ගැලපෙන වගේ තේරුම් වචනේ ළඟින් යන තේරුම් වගේ දාලා කොහොමද මේ වගේ ප්‍රශ්නයක් ෆිල් කරන්න කියලා තමයි මෙතනදී බලන්නේ අපි. දැන් අපි මේ විදිහට දැන් පළවෙනි ප්‍රශ්නේ අපි අරගෙන බලමු. මේක කියනවා people all over the world use different devices to see internet, enter internet, access internet. මෙතන අපි තෝරන්නේ මොකද most appropriate word කියන්නේ වඩාත්ම සුදුසු. මෙතන ඔක්කොම දීලා තියෙන්නේ මොකද ළඟ යන උත්තර තියෙන. නමුත් මම මෙතන ඒ වචනෙට ඒ කියන්නේ මේ ඡේදයට අදාළව most appropriate කියන්නේ වඩාත්ම සුදුසු එක තමයි තෝරන්න ඕනේ. අපිට ගන්න පුළුවන් devices to see internet. ඒ කියන්නේ අපිට කියන්නේ අන්තර්ජාලය දකින්න. enter internet අන්තර්ජාලයට ඇතුල් වෙන්න. access internet අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්න. අන්න ඒකයි උත්තරේ. access internet access කරන අපි සාමාන්‍ය ඉන්ටර්නෙට් එකට මොකද access දෙනවා. access තමයි කරන්නේ. ID කරන එක ගොඩක් හොඳට දන්නවා. මේක දැන් අපි ඉන්ටර්නෙට් එක මොකද access කරන්නේ අපි access දුන්නොත් උත්තරේ ගන්න පුළුවන්. people all over the world use different devices to access internet. ඒ කියන්නේ මොකද්ද? අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්න ලෝකයේ පුරා ඉන්න මිනිස්සු විවිධ ක්‍රම භාවිත කරනවා. මොකද අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්න. ඒකට තේරෙනවා access තමයි උත්තරේ. හරි අපි දෙවෙනි එක බලමු. Speaking English will extend your confidence, enlarge your confidence, boost your confidence. මොකක්ද දෙන්නේ? Speaking English will extend දිගු කරනවා extend. ඔයගේ කන ආත්ම ශක්තිය දිගු කරනවා. මරි බලමු. Speaking English will enlarge විශාල කරනවා your confidence ආත්ම විශ්වාසය. ඉංග්‍රීසි කතා කරගන්න. දැන් ඊළඟට කියනවා Speaking English will boost your confidence. boost කියන්නේ මොකද්ද? බූස්ට් කියන්නේ වැඩි කරන සාමාන්‍ය බුද්ධිය වගේ ශක්තියින් අපි මොකද බූස්ට් කරන්නේ සාමාන්‍ය එක තමයි ගැලපෙන්නේ. බූස්ට් කරන්නේ අපේ මයින්ඩ් එක ගත්තත් බූස්ට් කියන්නේ අපේ මනස වැඩි දියුණු කරද්දී බූස්ට් කරන්නේ. එතකොට අපිට most appropriate විදිහට ගන්න පුළුවන්. The speaking English will boost your confidence. ඉංග්‍රීසි කතා කරන ඔබේ ආත්ම විශ්වාසය වැඩි කරනවා. boost your confidence. හරි අපි ළඟ බලමු. The doctor ordered the fully recovered patient to be departed from the hospital, discharged from the hospital, deported from the hospital. ඒ මොකද්ද? ඒක මොකද්ද ඒක තේරුම්න්නේ? සම්පූර්ණයෙන්ම සුව වූ රෝගියාට වෛද්‍යවරයා රෝහලෙන් මොකද්ද සාමාන්‍ය රෝහලෙන් කියන්නේ අපි රෝහලෙන් අපි මොකද්ද සම්පූර්ණ රෝග වුණාම මොකද අපි අහලා තියෙන ওই වචනේ discharge කරනවා. discharge උත්තරේ discharge. අපි අනිත් ඒවා බලමු. patient to be departed. departed කියන්නේ මොකද්ද? පිටත් කරනවද මෙතන කියන්නේ පිටත් කරනවා. doctor ordered to පිටත් කරන්න කියලා. නැත්නම් අපිට මෙතන ගැලපෙන්නේ discharge තමයි. නමුත් අපි අනිත් දෙක බලමු. departed කියන්නේ මොකද්ද? පිටත් කරන්න කියලා. හරිද? ඊට පස්සේ deported කියන්නේ මොකද්ද? deported
පිටුවහල් කරන්න. සාමාන්‍ය පිටුවහල් කියන රාජකීය භාෂාවක් නේ. ඒකට මෙතනට අපි වෛද්‍ය භාෂාවත් එක්ක ගැලපෙන්නේ නැහැ. ඩිපෝටඩ් කියමු මොකද? පිටුවහල් කියීම. දැන් මෙතන අපි දැන් වඩාත්ම ගැලපෙන්නේ the doctor ordered the fully recovered patient to be discharged from the hospital. සම්පූර්ණම සෝ වූ රෝගියාට වෛද්‍යවරයා රෝහලින් يعني නිදහස්ව යාමට නියම කළා. හරි අපි දැන් හතරවෙනි එක බලමු. Pandit W.D. Amardewa was an blank Sri Lankan vocalist. මොකද්ද? පණ්ඩිත් අමරදේවයන් ශ්‍රී ලංකාවේ කවුද? vocalist. උසස් මොකද්ද? ගායන ශිල්පියෙක්. නැත්නම් කීර්තිමත් ගායන ශිල්පියෙක්. කොහොමද ඒක ගන්නෙ? Pandit W.D. Amardewa was an amiable. ඒ මොකද්ද ඒ වචන තේරුම? amiable සුහදශීලී. amiable සුහදශීලී. හරිද? Pandit W. Amardewa was an amiable efficient කියනවාද? කාර්යක්ෂම. දෙකත් ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ අපි අනිත් එක බලමු. Pandit W.D. Amardewa was an eminent Sri Lankan vocalist. උත්තරේ eminent. eminent කියන්නේ මොකද්ද? කීර්තිමත්. නැත්නම් උසස් තමයි ඒකේ උත්තරේ. ඒතකොට මොකද්ද උත්තරේ? eminent තමයි උත්තරේ. ඒ කියන්නේ මොකද්ද? Pandit W.D. Amardewa ශ්‍රී ලංකාවේ කීර්තිමත් උසස් ගායන ශිල්පියෙක්. ඊට පස්සේ කියනවා he is a well known musician in Sri Lanka. ඒ වගේම ඔහු ශ්‍රී ලංකාවේ හොඳින් දන්නා සංගීතඥයෙක්. අද අපි අවසාන වාක්‍ය බලමු. The selected candidate is responsible for achieving monthly sales blank given by the company. ඒ මොකද කියන්නේ? තෝරාගත් අයදුම් කරනවා වග කියනවා සමාගම විසින් ලබා දුන් මාසික අලෙවි මොනවද? ඉලක්ක ළඟා කරගෙන යනවා. දැන් අපි ටාගට්ස් ගත්තොත් කියන්නේ මොකද ඒක තේරුම? ටාගට්ස් කියන්නේ ඉලක්ක. aims අරමුණු. calculations ගණනය කිරීම. The selected candidate is responsible for achieving monthly sales targets given by the company. ඇඟලුම් කර්මාන්තව තමයි මේ වගේ දෙන්නේ ටාගට්ස් දෙන්නේ. තේරුණාද? ටාගට්ස් දෙන්නේ කම්පැනි වලින්. නැත්නම් ඔය එක එක කම්පැනිස් වලින් සමාගම් වලින් අපිට ටාගට්ස් තමයි දෙන්නේ. ඒ ටාගට්ස් කවර් කරොත් අපිට මාසික සේල්ස් වලින් කියන්නේ මොකද? මාසික ආදායමට විවිධ වට්ටම් දීමන ඇතුළත් වෙනවා. ඒක තමයි මේකෙන් අදහස වෙන්නේ. ඒකට මේක උත්තරේ වෙන්නේ මොකද්ද? The selected candidate is responsible for achieving monthly sales targets given by the company. එම් තමයි ඒකේ උත්තරේ එන්නේ. හරි දැන් අපි පස්වෙනි ප්‍රශ්නේ ගිහිල්ලා බලමු. ඒක කියනවා underline the correct word ending selecting from those given in the brackets. ඒ කියන්නේ නිවැරදි වචන අවසානයේදී වචනයක අග කොටස පහත දී ඇති වරහන් තුලින් තෝරා යටින් ඉලක්ක අඳින්න. මෙතනදී අපි චෙකින් කරන්නේ මොකද අපේ vocabulary කොහොමද අපේ වචන මාලා භාවිතය කියන්නේ. හරි අපි බලමු දැන් ගිහිල්ලා. මේක කියන පළවෙනි එක the Maradana College of Technology is the old blank technical college in Sri Lanka. මොකද මේ කියන්නේ? මර්දාන තාක්ෂණික විද්‍යාලය මොකද්ද? තමයි ශ්‍රී ලංකාවේ තිබෙන පැරණිතම තාක්ෂණික විද්‍යාලය. පැරණිතම old කියන්නේ පරණ. පැරණිතම කරන්නේ කොහොමද? oldest est අගට. හරිද? The Maradana College of Technology is the oldest technical college in Sri Lanka. මර්දාන තාක්ෂණික විද්‍යාලය තමයි ලංකාවේ තිබෙන පැරණිතම oldest පැරණිතම තාක්ෂණික විද්‍යාලය වෙන්නේ. old කියන්න බෑ. oldest කියන්න බෑ. ඒතර උත්තරේ එන්නේ oldest. හරි අපි දෙවෙනි එක බලමු. Ravindran was always obedient. හරි අපි බලමු ඒක ස්ටන්ඩ් තියලා to his mother's wish. මොකක්ද කියන්නේ? රවීන්ද්‍රන් නිතරම මවගේ කැමැත්තට කී කරු නැත්නම් අවනත වෙනවා. Ravindran was always obedient IENT උත්තරේ. එතකොට Ravindran was always obedient to his mother. Ravindran නිතරම මවගේ කැමැත්තට කී කරු නැත්නම් අවනත වෙනවා. obedience ගන්න බෑ, obediently ගන්නත් බෑ. උත්තරේ එන්නේ obedient. Next one, Kamal's personal information was used by an unknown person to hack into his bank account. මොකද්ද? කමල්ගේ මොනවද? කමල්ගේ මොනතරද? පෞද්ගලික තොරතුරු වෙන්න ඕනේ. පෞද්ගලික වචනේ මොනවද?
personally ගන්න බෑ, personalize ගන්න බෑ. එතකොට උත්තරේ ගැලපෙන්නේ personal පෞද්ගලික. Kamal's personal information was used by an unknown person to hack into his bank account. මොකද කමල්ගේ පෞද්ගලික personal තොරතුරු හඳුනා නොගත් පුද්ගලයෙකු විසින් යොදාගත්තා. මොකටද? ඔහුගේ බැංකු ගිණුමට රහසේ ඇතුල් වෙන්න. ඒතර උත්තරේ ගන්න පුළුවන් මොකද? Kamal's personal. Next one. දෙවෙනි එකේ කියනවා අපිට Azad lifted the heavy chair effortlessly because he is very strong. මොකද අසාඩ් විශාල බරකින් යුක්ත පුටුවක් මොකද්ද කරේ? ආයාසයෙන් තොරව එසෙව්වා. මොකද ඔහු ඉතාමත් ශක්තිමත් නිසා. මොකද්ද ඒක උත්තර ගන්න? Azad lifted the heavy chair effortlessly. කිසිදු ආයාසයෙන් තොරව, කිසිදු ගේමක් නැතුව, කිසිදු ආයාසයෙන් තොරව Azad lifted the heavy chair effortlessly. උත්තරේ effortlessly because he is very strong. මොකද ඔහු ඉතාමත් ශක්තිමත් නිසා. Next one. There is encouragement from the government for graduates to become self-employed. මොකද්ද කියන්නේ? රජයෙන් උපාධිධාරීන් හට ස්වයං රැකියාලාභියෙක් වීමට මොකද්ද තියෙනවා කියන්නේ? There is මොනවද තියෙන්නේ? There is encouragement. මොකද්ද? දිරිගැන්වීමක්. ඒ කියන්නේ රජයෙන් උපාධිධාරීන් හට ස්වයං රැකියාලාභියෙක් වීමට දිරිගැන්වීමක් තිබෙනවා. There is encouragement. දිරිගැන්වීමක් තිබෙනවා. encourages ගන්න බෑ. encouragingly ගන්නත් බෑ. උත්තරේ මොකක්ද ගන්න වෙන්නේ අපිට? There is encouragement from the government for graduates to become self-employed. උත්තරේ ඉන්නේ encouragement. ඒ අනුව අපි දැන් මේ part A වල අපි කතා කරලා තියෙනවා මොනවද? grammar and vocabulary සම්බන්ධ ප්‍රශ්න ටික. මේ කොටසට ලකුණු 35ක් කියවෙනවා. දැන් අපි දැනටවත් ලකුණු 35කට රෙඩි වෙලා ඉන්නේ. ඒ කියන්නේ අපි ප්‍රශ්න අංක 1 2 3 4 සහ 5 වෙනි කොටස් දැනට සාකච්ඡා කරලා ඉවරයි. මම ඊළඟ වීඩියෝස් වලින් part B එක ගෙන්නම්. එතකොට ඔයාලට අපිට first part එක cover කරගන්න පුළුවන්. මම හිතනවා ඔයාලට මෙතනදී අපි සාකච්ඡා කරපු ටික තේරුණා කියලා. අපි මෙතනදී කරේ සාමාන්‍යයෙන් answers එක ගිය එක තමයි කරේ. answers හරහා පැහැදිලි කිරීමක් කරා. ඊට අමතරව ලොකුවට පාඩම් ගැන කතා කරන්න ගියේ නැහැ. මොකද අපි මෙතනදී answers ගැන කතා කරමු නිසා මේ ඒ කියන්නේ 2020 පේපර් එකේ අවසන් වුණ පස්සේ ඔයාලට වැදගත් වෙන පාඩම් ටික වෙනම මම ගෙනවා. ඒකට ඔයාලට ඒ කොටසින් ඒ අවශ්‍ය පාඩම් ටික කවර් කරගෙන අවශ්‍ය දැනුම ලබා ගන්න පුළුවන්. හරි එහෙනම් මම අදට ගිහින් එන්නම්. අපි part B එක ඊළඟ දවසේ කතා කරමු. ඔයාලටම සුබ දවසක්. Have a nice day.